අද අපි කතා කරන්නේ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය. කාගේද? ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. මීට කලින් අපි ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කතා කරලා නැද්ද? කතා කරලා තියෙනවා. මීට කලිනුත් අපි ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කතා කරා grade 10 වලදී ඒකාකාර හරස්කඩක් සහිත අයගේ. ඝනකයේ ඝනකාභයේ චුටි කාලෙත් කතා කරා. ඊට අමතරව ඒ වගේම සිලින්ඩරයේ ගිය අවුරුද්දේ කතා කරනවා. මොකද්ද? බාහිර පෘෂ්ඨ වර්ගඵලය. මම ඔයාලට කිව්වා ලේසියෙන් ඔබ හිතන්න පුළුවන්. ඔය සිලින්ඩරේ ඔයා දානවා කියලා හිතන්න බටව. ඔය සිලින්ඩරය ඔයා දානවා කියලා හිතන්න. මොකක් හරි තීන්ද බාල්දියකට. එළියට ගන්නකොට තීන්ද ගෑවිලා කියලා පේන පැති ටික තමයි මූණත් ටික. පාඩ මූණත් එක්ක ලඳුර ගන්න පුළුවන් නේ දාර වලින් වෙන් වෙලා ඉන්නේ මූණ. දාර කියන්නේ මූණත් එකතු වෙන තැන. හරි. කොහොමද මේ වෙන් වෙන් වශයෙන් තියෙන මූණත් වලින් වර්ගඵල වෙන වෙනම හොයලා එකතු කරනවා මිසක අමුතු සූත්‍ර නෑ මේ වගේ වර්ගඵල හොයන්න. then මේ ඔයාලට පේන්න තියෙන්නේ පිරමීඩයක්. මේ ඔයාලට පේන්න තියෙන්නේ පිරමීඩයක්. කොහොමද පිරමීඩයක වර්ගඵලය හැදෙන්නේ? මූණක් කීයක් එකතු වෙලා තියෙනවද? පිරමීඩය හැදෙද්දී මූණක් කීයක් එකතු වෙලා තියෙනවද? මේ පිරමීඩය හැදෙන්නේ. මුණත් පහක් එකතු වෙලා තියෙනවා. එතකොට මට මෙයාගේ වර්ගඵලය විදිහට අපිට ගන්න පුළුවන් පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? සමචතුරස්‍රාකාර පතුලේ වර්ගඵලය ධන ත්‍රිකෝණ කෑලි හතරක වර්ගඵලය. ඔය හැම ත්‍රිකෝණයක් මේක ආකාරයි. එක ත්‍රිකෝණයක හොයලා හතරෙන් ගුණ කරොත් ලේසි. එතකොට සර් මේක ඇති දෙයක් නෑනේ. පොඩි දෙයක් තියෙනවා. ඇති දෙයක් නැති වුණාට පොඩි දෙයක් තියෙනවා. මොකද්ද මේකේ තියෙන මේ පොඩි දේ? මේකේ තියෙන මේ පොඩි දේ තමයි පැට්ටියෝ මෙන්න මේ කතාව. මොකද්ද? ඔයාට සමචතුරස්‍රය වර්ගඵලය හොයන්න නම් අවුලක් වෙන්නේ නෑ. හැබැයි ඔයා දැනගන්න ඕන ත්‍රිකෝණ වර්ගඵලය. ත්‍රිකෝණ වර්ගඵලයේ සූත්‍රයක් තියෙනවා. මොකද්ද ත්‍රිකෝණ වර්ගඵලයේ සූත්‍රය? දෙකෙන් එක වැඩි කිරීම ලම්බ උස වැඩි කිරීම ආධාරක පාදයේ දිග. දෙකෙන් එක ආධාරකයේ ලම්බ උස. ඔන්න පුතේ මේ ගානේ ඔයාලට තපලවන තැන තමයි ඔයාලට අවුල් කරන තැන තමයි දැන්. මේකේ ඔයා නම් පතුලේ හොයලා ත්‍රිකෝණ අතරේ ඕක නැතිව කියලා ඉන්නවනේ. ඔන්න දෙනවා ඔළුවට පාරක් කොහොමද? මේක ඇතුලේ පයිතගරස්. දැන් පුතේ අපි අනවබෝධයෙන් යෑමක් වෙන්නේ නැහැ මෙතනදී. අපි ෆුල් අවබෝධයෙන් යන්නේ මේ ගාන එන්න පුළුවන් විදියකට. ඔයා එහෙම දුන්නොත් අපි මෙහෙම තමයි හදන්නේ. මෙහෙම දුන්නොත් එහෙම තමයි හදන්නේ. ක්‍රම දෙකයි දෙන්න තියෙන්නේ. අමාරු කරලා. නැත්තම් ත්‍රිකෝණයේ මූණට ලම්බ උසක් දීලා පතුලක් දුන්නොත් අග්ගාල සූත්‍රයට ආදේශ කළා හොයන්න පුළුවන් නේ. මම කියන්නේ ගාන පොඩ්ඩක් අමාරු කරලා දෙන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ. ඒකෙදි වැදගත් වෙනවා මෙන්න මේක. පුතේ පිරමීඩයේ මේ ධාරයක් ගත්තොත් අපි මෙයාට කියන්නේ ඇල උස. පිරමීඩයේ මේ මුදුනේ ඉඳලා පතුලට ගත්තොත් පිරමීඩය අපිට වෙනස් කරන්න. හරිද? මේ මුදුනේ ඉඳලා මැත්තට ගත්තොත් මේක තමයි පුතේ මොකක් කියලා කියන්නේද? ලම්බ උස කියලා කියන්නේ. මේක ලම්බ උස.
මෙයා ඇල උස මෙයා ලම්බ උස. දැන් පිරමීඩයේ උස කීයක් තියෙනවද? පිරමීඩයේ උස කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් ඇල ධාරයේ උස අනිත් එක ලම්බ උස. අපිට මේ ගාන හදන්න. ඒ කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. මේ ඇල උස වැඩකුත් නෑ ලම්බ උස වැඩකුත් අපිට ඕන පැටියෝ ත්‍රිකෝණේ ලම්බ උසනේ. හැබැයි මේ කියන්නේ ත්‍රිකෝණේ ලම්බ උස නෙමෙයි. ඇල උස කියන්නේ ත්‍රිකෝණේ ලම්බ උස නෙමෙයි. ඇල උස නම් කියන්නේ ත්‍රිකෝණේ මේ පැත්තක් වගේ නේ. ඇල උස නම් කියන්නේ ත්‍රිකෝණේ මේ පැත්ත වගේ. හරි. ඇල උස කියන්නේ ත්‍රිකෝණේ මෙන්න මේ ධාරේ වගේ. ලම්බ උස කියන්නේ ත්‍රිකෝණේ මෙතන. ඒ කියන්නේ මේ ඍජු කෝණේ සෙට් වෙන තැන මේ මාර්ක් එක සෙට් වෙන තැන එකක් ආධාරණයි අනික ලම්බ උස. ත්‍රිකෝණ වල එහෙමයි. දැන් ත්‍රිකෝණේ ලම්බ උස මාර්ක් කරන්න වෙන්නේ පැටි කොතනින්ද? ත්‍රිකෝණේ ලම්බ උස මාර්ක් කරන්න වෙන්නේ ඔයාලට මෙන්න මෙතනින්. පේනවද? ඒ පැත්තේ මුහුණට ගත්තොත් මම මේ පැත්තේ මුහුණට ගත්තේ පැත්තේ මුහුණට ගත්තොත් මේව නේද ලං කරන්න වෙන්නේ. අපිට ඕක ඕන. දැන් ඕක දුන්නොත් තාර් ගාලා හදන්න අපිට පුළුවන්. හැබැයි පැටව අපිට ඕකම දෙන්නේ. අපිට ලම්බ උස දෙනවා. ලම්බ උස දුන්නාම අපිට වෙනවා මේ ඔයාට පේනවද මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් හැදෙනවා. පේනවද මේ? පේනවද ඍජු කෝණී ත්‍රිකෝණයක් හැදෙනවා. පේනවද? අන්න ඒ ඍජු කෝණී ත්‍රිකෝණේ පාද දෙකක් දුන්නොත් පයිතගරස් දාලා ලම්බ උස හොයා ගන්න වෙනවා මෙයා. එහෙම නැත්තම් අපිට මේ ඇල උස දෙනවා. ඇල උස දුන්නොත් පයිතගරස් දාන්න වෙන්නේ මේ පැත්තටනේ. ඔයාලට පේනවද මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් ඉන්නවා. මේ අවස්ථා දෙකේදී එක්කෝ අපිට මේ පැත්තට පයිතගරස් දාන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේ පැත්තට පයිතගරස් දාන්න වෙනවා. මතක තියාගන්න මේ පැත්තට පයිතගරස් දානකොට මෙයා ලම්බ උස මෙයා තමයි කර්ණය. මේ අනිත් පැත්තේ කෙනාට පයිතගරස් දාන්න යනකොට මෙතන තමයි ලම්බ උස මෙයා කර්ණය. ඔයාට මේ රූපේ පැහැදිලිද? රූපේ අවුල්යි රූපේ පේන්නේ නැති අය තේරෙන්නේ නැහැ. මේකේ ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා පේන්නේ නැහැ. හොඳට බලන්න. හොඳට බලන්න අවුල්ද කියලා බලන්න. ඔයාට ඕකත් අවුල් නම් ඔයා මෙන්න මේක බලන්න. මේ අච්චු පොතේ එක අච්චු පොතෙන් ඇඳලා තියෙනවනේ ඔක. එතනදී ඔයාට පෙන්නනවා මෙන්න මෙහෙම. මම ෂෙයා කරන්නම් මේ අච්චු පොතේ 50 පිටුව. ආමේ වෙන අය මයික් ඔන් කරනකොට මාව පේන්නේ නැත්තම් මගේ උඩ ටච් කරන්න. එතකොට මාව පින් කරන්න කියලා වැටෙනවා. මාව පින් කරන්න.
එතකොට වෙන අය මයික් ඔන් කරා කියලා මාව පේන්නේ නැතුව යන්නේ නැහැ පැටියෝ. හරිද? වෙන අය මයික් ඔන් කරාදී මාව පේන්නේ නැතුව යනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ දැන් මාව කොහෙන් හරි හොයාගෙන මාව ටච් කරන්න. එතකොට මාව පින් කරන්න තියෙනවා. මාව පින් කරන්න. එතකොට මාව විතරයි පේන්නේ. පන්සලට ගිහිල්ලා පින් කරන්න නෙමෙයි. ඒක කරන්න. ඒක කරා කියලා මාව පේන්නේ. බලන්න මෙන්න මේ රූපේ දිහා. ඔයාට පේනවද මේක ඇතුලේ තියෙන ඔය මං අඳපු එකක්? ඔය තියෙන්නේ ලම්බ උසයි දීලා අර පැත්තෙන් ගන්න එක. බලන්න එතනින් පේනවද කියලා? හරි. පොඩි අදහසක් තියෙනවනේ. ඔන්න ඕක තේරුම් ගන්න මුලින්ම. හරිද? ඕක තේරුම් ගන්න ඔන්න ඕකට තමයි පයිතගරස් දාන්න එන්නේ. එකක්. අනිත් එක මොකේද? අනිත් එක මොකේ නෑ ලකුණු කරලා නෑ. මම පෙන්නලා තියෙන එකට. දැන් පැටියෝ ගානේ ඕකේ හිතලා හදන්න જાති නෑනේ. හිතලා හදන්න જાති නෑ. ඒ කෙලින්ම තියෙන්නේ. ඕකේ කෙලින්ම තියෙන්නේ හිතලා හදන්නේ නෑ. මේ ඉතින් තියෙනවා මං කියන්නේ මම ඔයාට එන ක්‍රම ටික කියලා දෙනවනේ. දැන් ඔයාට මේ වගේ එකක් කියලා හොයාගන්න නෙතියෙන්නේ. නේද? මේ වගේ කෝකද කියලා හොයාගන්නනේ ඔයාට තියෙන්නේ. මේ එක්ක මේ පැත්තට වයිද කරස්ද මේ පැත්තට වයිද කරස්ද? චූටිනේ. අපි ගණන් වලින් බලමු ඒ කතාව. ඉස්සෙල්ලාම ගන්න ඩියුට් එක යන නෝට් එකට හරි ගන්න ඩියුට් එක යන නෝට් එකට තාම ඩියුට් නැති අය ඉන්නවනම් මට chat එකට දාන්න මම අලුත් group එකට ඩියුට් එක දාන්නම් දැන් මේ වෙනකන් ඉන්න බෑ ඩියුට් නැති අය සහ ආයතන වලින් දැනුම් දීලා තියෙනවා තාමත් ගෙවපු නැති අය ඉන්නවලු මම ලින්ක් යවන තමන්ගේ ගෙවීම් කටයුතු ඉවර කරලා දාන්න දැන් අන්තිම සතියේ යන්නේ ඔන්න ඩියුට් එකේ තියෙනවා ඝන වස්තුවක මතු පිට ප්‍රමාණයේ පෘෂ්ඨ වර්ග ඵලයයි පිරමීඩය කියන්නේ මොකක්ද කියලා තියෙනවා මට ඒක කියන්න මිස්සුණා පිරමීඩයක් කියන්නේ පුතේ පතුලේ එහෙම සමචතුරස්‍රාකාර කෙනෙක්ට විතරක්ම නෙමෙයි. පිරමීඩයක් කියන්නේ බහුවස්‍රාකාර පතුලක් තියෙන ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන එකෙක්ට. අපිට මේ හැම එකගෙනම හොයන්නේ අපිට තියෙන මේ පතුල සමචතුරස්‍රාකාරයගෙන විතරයි. එහෙම නැතුව ඕනෑම බහුවස්රාකාර පතුලක් තියෙන ත්‍රිකෝණාකාර ඉතුරු මුහුණක් ටික තියෙන යම් ඝන වස්තුවක් වේද එයත් පිරමීඩයක්. මෙයාට විශේෂණයක් කියනවා මොකද්ද? පතුල සමචතුරස්‍රාකාර වෙච්ච පිරමීඩය. මෙයා විශේෂයි. ඇයි? මෙයා පතුල සමචතුරස්‍රාකාර වෙච්ච පිරමීඩය. අපි යාගෙන විතරයි කතා කරන්නේ. ලියා ගන්නකො ඒ ඩියුට් එකේ තියෙනවා මුළු පෘෂ්ඨ වර්ග බලය කියලා තියෙනවා. එතන ලියා ගන්න මොකද්ද? සමචතුරස්‍ර මෙන්න මේක ලියා ගන්න. මම මේක දාන්නම් මේක ලියා ගන්න. ඕකේ යට සූත්‍රයක් තියෙනවා ඒක නම් ලියන්න එපා පැටව. සූත්‍රයක් තියෙනවා ඒක ලියන්න එපා. සූත්‍ර මතක තියාගන්න එපා. එපා. මන්නේ කියන්නේ පළවෙනි එකට මේක ලියා ගන්න. ඕන තැන් වල මම බල කරනවානේ මතක තියාගන්න කියලා. මේ සූත්‍ර මතක තියාගන්න දැන් නෙමෙයි.
හරි ඔන්න ඕක දාගන්න හරිද යට ත්‍රිකෝණයේ වර්ගඵලය කියන එකට කියන්න දෙකෙන් එක ආධාරකයේ ලම්බ උස යට ත්‍රිකෝණයේ වර්ගඵලය කියන එකට ලියන්න දෙකෙන් එක ආධාරකයේ ලම්බ උස හරි ලියාගත්තනේ හරි මේකත් ලියාගත්තනේ දැන් කෙලින්ම අපිට තියෙන ගානකට යන්න අපි කෙලින්ම ගානකට යනවා මේ පාඩම ලේසි බලන්න පළවෙනි ගාන අභ්‍යාසයේ පළවෙනිම ගාන ඔන්න මම ෂෙයා කරා පළවෙනි ගාන හදන්න පතුලේ හොයනවා ත්‍රිකෝණයක හොයනවා ඒක හතරෙන් ගුණ කරනවා එකතු කරනවා සූත්‍ර ඕනේ සර් පළවෙනිම ගාන සර් ඔව් සර් මේ එක්සෑම් පේපර් එකේ සූත්‍රයට වෙනම ලකුණු දෙනවද මේ වගේද මේකේ දෙන්නේ නැහැ සූත්‍ර දෙන ඒවා තියෙනවා මේ වගේ දෙන්නේ හරි සර්
උත්තරය අපේ chat එකට දාන්න. ඉවරයි කියලා නේ chat එකට උත්තරේ දාන්න. හැමෝම හදන්න මේවා පොඩි ඒවා. හරි. හරි ඇති. දැන් බලමු බඩව තමන්ගේ උත්තර 20 දෙනෙක් දාලා තියෙනවා උත්තර. ලේසියිනේ. ඒකනේ. පුතේ මගේ ලයින් එක ක්ලියර් නැති වුණොත් කියන්න මේ පැත්තට පොඩ්ඩක් වහිනවා. හරි මම ගාන හදන්නම්. දැන් ඒකේ ලේසියිනේ. ඒකේ ගෙලින්ම දීලා මේ එක්කෙනෙක් 20යි. මේ ත්‍රිකෝණය ගත්තොත් නේද? එයාගේ විදියට නම් ආධාරකයේ 20යි ලම්බ උස 15යි දීලානේ. ආයෙ හොයන්න જાති නෑ. ගෙලින්ම සමචතුරස්‍රයේ 20 ගුණ කිරීම 20 එකතු කිරීම දෙකෙන් එක ගුණ කිරීම 20 ගුණ කිරීම 15 ඒ වගේ කෑලි හතරක් වෙන වෙනම හොයලා එකට එකතු කරත් කමක් නැහැ. තැන් දෙකක හොයලා එකට එකතු කරත් එහෙම කමක් නැහැ. 400යි 2යි 4යි කැවෙනවා 2යි ඕන කෙනෙක් කපන්න පුළුවන්. 15 සරක් 2 30යි 30 ඒවා දෙකක් 60යි 600යි. ඒකක අන්තිම එකට විතරක් දැන් මම ඇති 600යි 400යි 1000යි. වර්ග බලයක් ඉන්න වර්ග සෙන්ටිමීටර. දෙවනි ගානත් ඒ වගේම හින්දා දෙවනි ගානට මම එච්චර යන්නේ නැහැ.
දෙවනි ගානත් ඒ වගේමනේ. සර් තුන්වෙනි ගාන හදනවද? ඔව් මේක අවුලක් නැහැනේ කාටවත්. අපි මාරු වෙනවා තුන්වෙනි ගානට. අපි හදනවා තුන්වෙනි ගාන. දෙකේ වගේමයි තුන හදමු. ඉවරයි නම් උත්තරේ දාන්න.
හරි. උත්තර ප්‍රමාණය අඩුයි. දැන් මං හදන්න. දැන් එදි දැන් මං හදන්නම්. හොඳයි. එල. හරි. තම නේන පමණ. මං දැන් අවුල් වෙන්න පුළුවන් බලන්න. දැන් පුතේ මේ ගානේ තියෙන්නේ ආධාරකයේ පැත්තක දිග 16යි. ඒ කියන්නේ මෙයා 16යි. ඒ කියන්නේ ත්‍රිකෝණය ගත්තොත් මේ 16යි මේ 16යි කියන එකනේ. හරි. එයා 16යි. ඍජු උස කියන්නේ ලම්බ උසටම තමයි මේ ලම්බ උස. ලම්බයි කියන්නේ ඍජු. ලම්බයි කියන්නේ ඍජු. ලම්බ උස කියන්නේ ඌ 6යි. එනේ මෙයා 6යි. පුතේ ඒ පිරමීඩේ ලම්බ උස දීලා තියෙන්නේ. ත්‍රිකෝණේ නෙමෙයි. ඕක මෙතෙන්ට 6යි කියලා දැම්මොත් කියලා දෙනවා. මේක 6යි. පුතේ මේ දිගම 16යි නම් මෙයා මැද්ද නම් මේ කෑල්ල 8යි නේද? අන්න පයිතගරස් දානවා. ලම්බ උස ත්‍රිකෝණයේ ලම්බ උස හොයාගෙන ඉන්න ඕන. ගානෙත් ඒක කියනවනේ. නේද? දැන් සමහර ගණන් වල ඕක කියන්නේ නැහැ. දැන් ඕක කිව්වේ ඔයාගේ නේද? ගාන හදපු එක ඌට පිම්මිනිස ඌ ඒක කියලා කලින්. නැත්නම් ඒක කියන්නේ තමන් දැනගන්න ඕන. එහෙමනම් ත්‍රිකෝණේ ලම්බ උස මුලින් හොයන්න ඕනේ. ඒකට පයිතගරස් ගන්න ඕනේ. ඒකට ගන්න ඕන පයිතගරස්. හරි. ඒකට ගන්න ඕන පයිතගරස්. එතකොට මොකද්ද? 8 වර්ගයයි 6 වර්ගයයි. නේද? ලම්බ උසේනේ. එතකොට අපි ගමු ඒකට මොකක් හරි අකුරක්. අපි ගමු x වර්ගය සමානයි 6 වර්ගයේ ධන 8 වර්ගය. ඇත්තට පයිතගරස්. මෙයා තමයි කර්ණය. ඒ කියන්නේ x වර්ගයේ සමානයි 36 ධන 64. ඒ කියන්නේ 100 මේ x වර්ගයනේ. එතකොට x කියන්නේ 10යි. දැන් මුට 10 කියලා ගන්න පුළුවන්. ඔන්න අපේ අලුත් කෙනා. එතකොට ඒකට අනුව ඉතින් ඉතුරු ටික ගණනය කරගන්න පුළුවන් නේ වාට. නේද? 16 ගුණ කිරීම 16 පතුලේ වර්ගඵලය දාන්න. දෙකෙන් එක ගුණ කිරීම 16 ගුණ කිරීම 10 ගුණ කිරීම 4. එතකොට 16 වරක් 16 256 වගේ නේද? අද කැපෙනවා 2යි 16 වරක් 2 32යි 320යි. උත්තරේ විතරක් දැම්මාම 570යි වර්ග සෙන්ටිමීටර. දැන් ඔය කොහොමද පයිතගරස් කියන්නේ මේ පැත්තට පේනවද මේ හරහාට ඉරි තියෙන කෙනාට මෙයාට එයාට පයිතගරස් දැම්මේ. ක්ලියර්. කාට හරි අවුලක් තියනවද කියන්නේ ගානේ? ඒක පොඩ්ඩක් තේරුණා.
මට කියන්න ඔයාට පේනවද මෙන්න මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා කියලා? ඒක පේනවද? ඒක පේනවද? එච්චරයි වෙන්නේ. ඔව් සර්. එළ. එතකොට ගානේ දීලා තියෙන්නේ ඒකේ ලම්බ උසනේ මේ ඒක පාදයක දිග නේද? දැන් ගානේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තාම මෙයා ඇල උස අපි ඒක දන්නේ නැහැ. අපිට දෙනවා මේ ඔක්කොම 16යි නේ කියන්නේ මෙයා 8යි මෙයා 8යි ලම්බ උස කියලා දුන්නේ මෙයා 6යි කියලා. ලම්බේ ගානේ උස. එතකොට ඕකේ මේ කර්ණය තමයි තියන්නේ මෙන්න මෙතෙන්ට. මේකනේ උතන හේතු කරලා තියෙන්නේ මේ. ඒක තමයි මේක. පැහැදිලිද? එහෙම නැත්නම් මේ පැත්තෙන් බැලුවොත් ඒක තමයි මේක. කියන්නේ අර පැත්තට හරවපු ත්‍රිකෝණේ මෙහෙම බැලුවොත් ඒ පැත්තෙන් ගිහිල්ලා බැලුවොත් පේන්නේ මෙහෙමනේ. පැත්තෙන් ගියාම පිරමීඩේ පැත්තක් පේන්නේ ඕමනේ. එතකොට ඒකේ මැද්දෙන් ගහපු රේඛාව තමයි මේ. මේ ත්‍රිකෝණාකාර මූණතේ මැද්දෙන් ගහපු රේඛාව තමයි මේ. එයාව තමයි මේ. හරිද? එතකොට ඒක හොයා ගන්න ඕනේ ත්‍රිකෝණේ ලම්බ උස. මොකද පැත්තේ මූණතක ලම්බ උසයි අපිට ඕනේ. අන්න පයිතගරස් දාලා ඒක කිව්වා. ඒක එව්වට පස්සේ ඉතින් කලින් වගේම තමයි. අවුල්ද? කමක් නැහැ. හරි හරි අපි යන්න මං කියන්නම් ඊළඟ ගාන මොකක්ද කියලා. දැන් හතරවෙනි ගානත් ඒ වගේමයි. හතරත් ඒකමයි රූපේ නැති එක විතරයි වෙනස. කලින් ගානේ 16 6 වෙනුවට ඊළඟ එකේ දීලා තියෙනවා 4. රූපයක් ඇඳන් හිටියොත් වැඩේ ලේසි. කලින් ගානමයි. 4 හදනවද ඒකමයි 5ට යනවද? කෝඩ් කරන්නක් ඈ 5ට යන්න. මේක කම්ප්ලීට්ලි ඕකේ නම් 4 අතරින්න පුළුවන්. 5 තියෙන්නේ අනිත් වර්ගය. 5 තියෙන්නේ අනිත් වර්ගය. 4 තියෙන්නේ උඩ එකමයි. උඩ එකමයි. උඩ ගානමයි. හරිද? මේ බලන්න. මම ෂෙයා කරලා ඉන්නවා මේ. ඒකේ තියෙන්නේ උඩ ගානමයි. උඩ එකේ 16 වෙනුවට මේකේ මොකක්ද දීලාද? 12 දීලා. 3 16 වෙනුවට තමයි 12 දීලා තියෙන්නේ. පැත්තක දිග 16යි 16 වෙනුවට 20 දීලා. 6 වෙනුවට 12 දීලා. 16 වෙනුවට 20 දීලා 6 වෙනුවට 12 දීලා ගාන දීලා. ඒක ඕනේ නැහැ. පස්වෙනි ගාන try කරමු. 5 try කරමු 5.
චුට්ටක් හිතන්න තියෙනවා ඇති නේද වෙලාව උත්තර දාලා තියෙන්නේ තාම 16 දෙනයි හරි මම හදලා වෙන්නන්නද වෙලාව නැ ඉන්නවද පුතේ එක උත්තර ඇවිල්ලා තියෙනවා විශිෂ්ටයි එකම උත්තරේ නැතුව එක උත්තර ඇවිල්ලා තියෙනවා හොඳයි හරි දැන් බලමු සීන් එක මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැන් ඕකේ දීලා තියෙන්නේ මෙන්න මේ වගේ පිරමීඩ් එක පුතේ මේ පැත්තක එක්කෙනෙක් දැන් මේ වගේ කෙනෙක් උස දීලා තියෙන්නේ මේ පැත්තක් ඒ කියන්නේ මේ ත්‍රිකෝණයක් විදියට මෙයාව ගත්තොත් මූණටක් ගලවලා මේක දීලා තියෙන්නේ ඒ කියන්නේ දැන් මෙන්න මේක මේක දීලා තියෙන්නේ ඕකට තමයි පයිතගරස් දාන්න තියෙන්නේ මේකට මේ පැත්ත මේ ත්‍රිකෝණයට තමයි පයිතගරස් දාන්න තියෙන්නේ ඇයි පතුල 6යි දැන් මෙයාට දාලා වැඩක් නැහැ මේ පැත්තට මේක
මේ පතුලම 6යි නම් මේ කෑල්ල 3යි. මේ ටික මේ ටික එයා 3යි. ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ මේ පැත්ත මෙයා 5යි. ඒ කියන්නේ මෙයා 5යි මේ ටික 3යි කියලා දුන්න අවස්ථාවක්. පයිතගරස් දාන්න තියෙන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයට. ඒකෙන් තමයි ලම්බ උසවන්න තියෙන්නේ. බලන්න 5 වර්ගය සමානයි 3 වර්ගය දන මොකක් හරි ලම්බ උසන h වර්ගය. ගානේ කියලා නෑ ලම්බ උස හොයන්න කියලා දැන් ඔන්න ඒක නැති කළා. දැන් අපි හොයනවා 25 සමානයි 9 ධන h වර්ගය 25 ඍණ 9 සමානයි h වර්ගය 16 තමයි h වර්ගය h කියන්නේ 4යි. ඔන්න හෙව්වා h කියන්නේ 4යි කියලා. දැන් පුළුවන් මුළු ආධාරකයේම 6යි. ඒ කියන්නේ බඩව 6 වරක් 6න් 1යි පතුල එනවා. දෙකෙන් එක ගුණ කිරීම ආධාරකයේ 6යින් 6 ගුණ කිරීම ලම්බ උස 4යි ඒක ගුණ කිරීම ඒ වගේ කෑලි 4ක් 6 වරක් 6 36යි 8යි 24යි 24 දෙකක් 48යි. පතුලේ ආවේ 6 වරක් 6 ඒක හැමෝටම ගිය මේ පැත්තේ පාදිත් එකෙන් අපි ගත්තේ පයිතගරස් දාන්න මේ අනිත් පැත්තට පයිතගරස්. එතකොට අපිට එනවා 84ක් වගේ. දාගන්න ගමන් අපහැදිලිය ඒ බව chat එකට දාන්න. ගාන ලියා ගන්න ගමන් ඒක ඇහුලක් තියෙන ඒ බව chat එකට දාන්න. ඇල උස ගන්න බෑ ආධාරකයට. ඇල උස ගන්න බෑනේ. ඇල උස කියන්නේ වෙනම එකක්. ඇල උස කියන්නේ දැන් ත්‍රිකෝණයක් ගත්තාම ඇල උස කියන්නේ මෙන්න මේ පැත්තේකට පුතේ. ඇල උස කියන්නේ මේකට. පිරමීඩේ ඇල උස කියන්නේ මුහුණක් ගත්තොත් මෙන්න මේකට සෙට් වෙන්නේ ආව. ඒක තේරුම් ගන්න. හරිද? අවුල්යි නැද්ද? හැමෝටම කතාව පැහැදිලිද? හොඳටම ෂුවර්ද?
අවුල් නැහැ සර්. අවුලන්නේ 7යි කියන්නේ 7යි. 7යි දාන එහෙනම් ගමන්. හරි. අපි යන් ඊළඟ එකට අපි තව එක ගානක් මේකෙන් හදනවා. ඉතුරු ගණන් ගෙදරනේ නිකන් ඉන්න එකේ මොනවා හරි කරන්න දෙයක්වත් නොවන. අපි අනිද්දායෙන් පන්ති ඉවර කරනවා පැටව. මම කියන්නේ මේ සැරේ O level ලියන අයට. එයාලගේ අන්තිම සෙමිනා හෙටයි අනිද්දායි කියනවා මම මේ බයේ ඉන්නේ. කරන්ට් එකවත් ගියොත් කරුණයකට අනාතයි. ඇයි? ආයෙ කරන්න දවසකුත් නැහැ කරන්න විදියකුත් නැහැ. තහනන්නේ. අන්තිම පන්තිය හෙට රෑ 12න් ඉවර වෙනවා යාළුවනේ. හරි. 8 වෙනි ගාන. 8 හදන්න 8. සර් සර් මේකේ මේ උස කියන්නේ ලම්බ උසද? පැත්තක දිග කූඩාරමේ උස කියන්නේ පැටියෝ ලම්බ උස. කූඩාරමේ උස කියන්නේ ලම්බ උස. හරි සර්. ඔයාගේ උස කියන්නේ ඔයා ඇල කරලා ඉන්නකොට උස නෙවෙයි කෙලින් හිටගෙන ඉන්නකොට උස.
හරි ඇති. ඔන්න මටව 10 දිනක් විතර හැබැයි උත්තරවල තියෙන වෙලාව ඕනද කියන්න? වෙලාව ඕනද? වෙලාව ඕන අය ඉන්නවද? නෑ. ආ. වෙලාව දුන්නත් ඔච්චර තමයි සර් නේද? ඉන්නවද? වෙලාව ඕනද? විනාඩියක්. හා හරි. චූටි විනාඩියක් දෙන්න ලොකු එකක් දෙන්න බෑ චූටි විනාඩියක්. එහෙනම් තප්පර 31ක්. හරි ඇති. හොඳයි. දැන් මම ආදන්නම් කතාව. ඒකෙන් පිරමීඩ ඉවර කරන්න. තේරුම් ගන්න බලන්න වෙච්ච දේ. රෙද්දක් අරන් ගෙවුව කූඩාරමක්. රෙද්දකින් අහනවා කූඩාරමක්. එයාගේ වර්ගඵලය වර්ග මීටර 80ක්ලු. පව් කියලා කියනවා පතුලට රෙදි ගත්තේ නෑලු. සාමාන්‍යයෙන් කූඩාරම් ගාද්දි පතුලට රෙද්දක් දාන්නේ නෑ. ඒකත් මතක තියාගෙන ඉන්න. ගානේ එහෙම දුන්නේ නැතත් නෑ කියලා තමයි ගන්නෙ. එතකොට පුතේ රෙද්දේ වර්ගඵලය 80ක් කියන්නේ ත්‍රිකෝණාකාර මුණත් අතරේ වර්ගඵලය 80යි. එතකොට 80 කියන එක සමාන වෙනවා දෙකෙන් එක ගුණ කිරීම පැත්තකදී කටයිනේ 8 ගුණ කිරීම ආධාරකයනේ ලම්බ උස ගුණ කිරීම ඒ වගේ කෑලි හතරක් 80යි.
80 කියන්නේ 16යි h. ඒ කියන්නේ 80 කියන්නේ 16යි h නම් දෙපැත්තම 16න් බෙදනවා පැටියෝ. එතකොට මට එනවා h ට සමානයි කියලා 5ක්. h කියන්නේ මීටර 5ක් කියලා එනවා. h කියන්නේ මීටර 5ක්. a කියන්නේ ත්‍රිකෝණයේ උස. පිරමීඩයේ උස නෙමෙයි. මෙන්න මේකේ දිග තමයි දැන් ඔයාලට ඔය ආවේ. එයා 5යි. ඒ කියන්නේ මේ දැන් මෙන්න මෙහෙම ඉන්නකොට මෙයා 5යි. අර මුලින්ම අපි හැදුවේ මේ જાතිය ගාන. මෙයාට 5 දෙක රැස් දාන්න වෙන්නේ. මෙයා 5යි. දැන් මේ ඔක්කොම 8යි කියනවනේ. 8යි කියන්නේ මේ කොටස කීයයිද? 4යි. මේ කොටස 5යි, මේ කොටස 4යි. ලම්බ උස පිරමීඩ උස කියන්නේ පිරමීඩ ලම්බ උස. පැහැදිලි? පිරමීඩ ලම්බ උස හෙව්වේ ත්‍රිකෝණේ. මෙයාගේ එක ආවේ පළවෙනි ගානේ අපි හෙව්වේ මේක මතකද? දෙවෙනි ගානේ. එහෙනම් දැන් පහිත කරස් දානවා. පහේ වර්ගය සමානයි 4 වර්ගය ධන h වර්ගය. 25 සමානයි 16 ධන h වර්ගය. 25 ඍණ 16 සමානයි h වර්ගය. 9 සමානයි h වර්ගය. එහෙනම් මට h ගන්න පුළුවන් වාට කියලා h සමානයි 3ක් මීටර. ඒ පුතේ එන පත කූඩාර මම හිතන්නේ මීටර 3ක් උස. හොඳයි. සෙන්ටිමීටර කියලා දාපුණොත් ඉන්නවා. එච්චර හිතන්න එපා. හොඳට හිතලා උත්තරේ දාන්න. අපිත් කොහොමද දානවනේ. හරි. අවුල් අය. හරිද? කාට හරි අවුලක් තියනවාද ඒකේ? ආයෙ පැහැදිලි කරන්න ඕනද? කතා කරන්න. ඒ කතා කරන්නේ නැති සීන් එකක් ඉන්නේ අද. තේරුණා සර්. ඒ තේරු නැති උන්ට කියන්න ඕනේ. තේරු නැති උන් ඉන්න ඕනේ. එකෙක් හරි ඉන්න ඕනේ. එහෙම බෑ. ඇත්ත ඒක කියලා දුන්නා.
මදි කෙනෙක් ඉන්නවනම් කියන්න. මදි නම් මදි කියලා දාන්න chat එකට. තව ගානක් දෙන්න. තව ගානක් මේකෙන්ද? මේකෙන් තව ගානක්. හරි. බලමු. මේ උදේ මේකට ලොකුවට අපි හරි අපි කූඩාරමට යන්න 9 වෙනි ගානට යන්න. මේකට ලොකුවට අපි ඔට්ටු වෙන්නේ නැහැ. මොකද දන්නවද? මේකෙන් ගානක් එන්න තියෙන සම්භාවිතාවය හරි අඩුයි. ආවත් නිකන් හිතලා කරන්න තියෙන චූටි චූටි ඒවානේ. අපි 9ට යනවා. ටක් ගාලා අදමු. ඒකත් කූඩාරම. ඉවරනම් උත්තරේ දාන්න. ඒක පොඩි ගානක්. පස් දෙනයි තාම දාලා තියෙන්නේ.
හරි ඇති. පොඩි ගානක් ඒත් උත්තර දෙකක් විතර කියලා තියෙනවා. ඉන්න හැමෝම රීනේම් වෙන්න තමන්ගේ නමෙන්. ඔව්. සර් මේ අර ISM ගේ අය මේ මාසේ පේ කරපු බිල් එකේ නම්බර් එක නේද දාන්න ඕනේ? ඔව් තමන්ට ඒක හම්බෙලා තියෙනවා නම් ඒක දාන්න නැත්තම් අඩුම ගානේ දැන් මම දන්නවනේ ISM එකෙන් සෙට් එක අපිට දීලා තියෙනවනේ ISM එකෙන්. ඒකේ අංකේ නැතත් තමන්ගේ ISM කියලා දාලා නම දාන්න අඩුම ගානේ. හරි? දැන් හරි දැන් ෂේප් දැන් ආයතනය ඕනේ සෝරි අංකය ඕනේ ආයතනයේ නමයි දාන්න. අර බැංක් ඩිපොසිට් කරලා එන අය විතරක් අංකේ දාන්න. යාළුවා අංකයක් දීලා තියෙනවනේ. යාළුවා නමෙන් අඳුර ගන්න අමාරුයි. එකම ආයතනයේ එකම නම තියෙන දෙන්නේ කිඩියක් විතරක් ප්‍රශ්නයක් වෙනවා හැබැයි. තග්ගාවේ උස 4යි ලම්බ උස 5යි උස 4ක්ද ත්‍රිකෝණාකාර මූණතක ලම්බ උස. දැන් මේ පිරමීඩ ගැන කියන්නේ මෙහෙමයි නේ. උස වෙනම දීලා තියෙනවා. උස කීයද? උස 4යි ත්‍රිකෝණාකාර මූණතක ලම්බ උස 5යි යාමයා 5යි. හරිද? දැන් පතුල හොයාගන්න මේක හොයාගන්න බැයි. මේක හොයාගත්තොත් නම් මූ පතුලෙන් භාගයයි. මෙතන 4යි මෙතන 5යි නම් පයිතගරස් දාන්න පුළුවන් නේ. පයිතගරස් දැම්මම මෙයාට 3යි කියලා එනවා. මේකට පයිතගරස්. අර අපි කලින්ම හදපු જાති එකක්. ඒක දැන් දීලා තියෙන්නේ මෙයයි මේක.
ඔය අවස්ථා තුනම ආවා. මේ දෙන්න දීලා මෙයා වැහුවා. මේ දෙන්න දීලා මෙයා වැහුවා. දැන් මේ දෙන්න දීලා මෙයා වහනවා. මේ දෙන්න දීලා මෙයා වහනවා. ඔය අවස්ථා තුනම හදලා තියෙන්නේ දැන් එතකොට. එතකොට ඔයාට එනවා මෙයා 3යි. එයා 3යි නම් පතුල කීයක් දිගයිද? 6ක් දිගයිනේ. ඇයි මෙතන 3යි කියන්නේ භාගයක් 3යි නම් දිග 6යි. එච්චරයි. 6 වරක් 6යි පතුලට. දැන් ඔයා මෙයා 6යිනේ. ධන දෙකෙන් එක ගුණ කිරීම පතුල 6යි. ආධාරක 6යි. 5යි. ඒ වගේ කැලි 4ක්. 36 ධන 6 වරක් 2 12 12 වරක් 5ටයි. 96ක් වර්ග මීටර. හරිද? කාට හරි අවුලක් තියනවා නම් කියන්න මේකේ. ඝන මීටර නෙමෙයි වර්ග මීටර. ඝන මීටර නෙමෙයි වර්ග මීටර. හරි එල. පැටව දැන් අපිට යන්න පුළුවන් ඊළඟට හේතුව. හේතුවේදී නම් මතක තියාගන්න ඕන සූත්‍ර කැලලක් තියෙනවා. හේතුවේ නම් මතක තියාගන්න ඕන සූත්‍ර කැලලක් තියෙනවා. සහ අවබෝධ කරගන්න එහෙම නැත්නම් අඩුම ගානේ මතක තියාගන්න ඕන කරුණකුත් තියෙනවා. ඒ කියන්නේ පැටව දැන් හේතුවක් කියන එක හැදෙන්නේ මේ හේතුවක් කියන එක හැදෙන්නේ ඔයාලා තීන්ත බලදී දාලා ගත්තාම පතුලයි වක්‍ර පෘෂ්ඨයයි දෙකනේ තියෙන්නේ මුහුණත් දෙකයි. එකක් පතුල අනික වක්‍ර පෘෂ්ඨය. උතේ වක්‍ර පෘෂ්ඨය හැදෙන්නේ මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයකින්. වක්‍ර පෘෂ්ඨය හැදෙන්නේ මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයකින්. හරි. එතකොට ඔයක දැන් හිතන්නකො මේ දැන් දෙක
හරිද? දවස් දෙකක් විතර දෙන්නේ නැතුව ඉඳලා කෙල ටිකක් අරගෙන මේ දැන් දෙක එකට තියලා අලවනවා. එහෙම කරගන්න පුළුවන් නේ. කෙල පොඩ්ඩක් ගාලා මේ දැන් දෙකේ මෙහෙම අලවනවා. කේන්ද්‍රික කන්නේ. අන්න එතකොට තමයි මෙයාව හැදෙන්නේ. එතකොට ඔයාට තේරෙන්න ඕන මේකෙන් නේද මෙයාගේ උස එන්නේ. මේ උස ඇල උස මේ ඇල උස මේක ඇල උස. මෙතන තියෙනවා ලම්බ උස කියලා එකක්. අර කලින් වගේම පයිතගරස් එන සීන් එකක් තියෙනවා. කොහොමද මේකේ පයිතගරස් අමාරු වෙන්නේ එකපාරයිනේ. මේකේ හිතාගෙන තියෙන්නේ පයිතගරස්ට වඩා මෙයාගේ වර්ගඵලය හැදෙන්නේ මේ පතුලයි මේ කේන්ද්‍රික ඛණ්ඩයයි එකතු වෙලා. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගයි මෙයාගේ පරිධියයි අතර සම්බන්ධයක් වාට නිකන් හිතෙන්නේ නැද්ද? මේ ඡාප දිග තමයි වැඩිව මේ එකතු වෙලා මෙයාව හැදෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ පරිධිය මුගේ මේ ඡාප දිගට මොකද වෙන්නේ? සමාන වෙනවා. මුගේ පරිධිය මේ ඡාප දිගට සමානයි. ඔන්න මතක තියාගන්න. ඒ යෝග තමයි යට හැදෙන්නේ. හරි. මේ දැන් දෙකනේ. මෙයා කැපිටල් R කියලා ගමු. මු සිම්පල් R කියලා ගන්න. ඒක තමයි මේ තියෙන්නේ. මේකේ R මේ L ට සමාන වෙනවා. මේ කොටසේ R කියන එක සමාන වෙන්නේ කාටද? L ට. එයි මෙයාගෙන් තමයි L උස හැදෙන්නේ. පැහැදිලිද? අපි පේපර් ක්ලාස් එකේ නම් ගානක් හැදුවා මේ වගේ. එතකොට මේ ඡාප දිගයි මේ පරිධියයි අතර සම්බන්ධයක් තියෙන හින්දා අපිට ඕන නම් මේ ආරුයි මේ ආරුයි අතරත් සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. අයි මේ R ගෙන් ඡාප දිග කියලා ඒන ඡාප දිග මේ පරිධියට සමානයිනේ. අන්න එතනින් ඕන නම් මුන් දෙන්න අතර මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. මේ මුළු වර්ගඵලය එතකොට එන්නේ මොකද්ද? පතුලේ වර්ගඵලය. ඒ කියන්නේ 5R වර්ගයක් ධන. මෙයාගේ පුතේ ඉන්නේ 5RL. ඒක මතක තියාගන්න. ඒක අලුත් කෑල්ලක්. මොකද්ද? හේතුවක වර්ගඵලය ගන්නකොට වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 5RL. කවුද? 5RL. L. ගන්න ටියුට් එක. මොනවද දාගන්න? ඔව්. මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 5RL වෙන්නේ ඇයි? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 5RL වෙන්නේ ඇයි? මට කියන්නකෝ වෘත්තයේ වර්ගඵලය 5R වර්ගය වෙන්නේ ඇයි? වෘත්තයේ වර්ගඵලය 5R වර්ගය වෙන්නේ.
ඒක හොයාගන්න පාවිච්චි කරලා තියෙන සූත්‍රයක් පැටියෝ. මේකත් එහෙම තමයි. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න තියෙන සූත්‍රය තමයි 5RL. මේ ඉන්න වෙන්නන්න. ඉතින් ඔන්න බලා ගන්න. ඒක සම්මත සූත්‍රයක්. මේ බලන්න. ඒක අපිට දීලා තියෙන සූත්‍රයක්. ඒක අපිට ආයේ ඔප්පු කිරීමකින් තොරව භාවිතා කරන්න පුළුවන් මේ. පේනවද? 5RL. දැක්කද? ඒක ඇයි කියන්නේ ඉතින් 5R වර්ගය වගේ මෙයාලා දීලා තියෙන එකක් නේ. ඒක එහෙම තමයි. පුතේ යට තියෙනවා අරය R සමානයි අරය. ඒක ඇයි වෙන එකක් ලියන්නේ නැහැ. ලියන්න ඕනේ ඒක ලියලා. ආයි ඉස්සෙල්ලුත් තියලා වැරදීමක්. L කියන්නේ මොකද්ද? K2A allows. L කියන්නේ K2A allows. L කියන්නේ K2A allows. K2A කොටස් ටික දාගන්නත් තියෙනවානේ. යා K2A කොටස් නම් කරන්න ඕනේ. දාගන්න මෙන්න මේ රූපේ බලන් දාන්න. මම නම් කරන්න ඕනේ නැහැ ඔයා නම් කරගන්න. මට පුළුවන් ඈ. ඔයා නම් කරගන්න කොහොමද? ශීර්ෂයේ ලම්බ උස වක්‍ර පෘෂ්ඨයේ ඇල උස ඒ ටික දාගන්න. හරිද? හරි ඇති. දැන් සූත්‍රයේ කෙලින් පාවිච්චි කිරීමක් කරන්න තියෙන්නේ ඔයාලට කොටස් ටික මතකයි. 5R වර්ගයේ ධන 5RL. 5R වර්ගයේ ධන 5RL. එච්චරයි සූත්‍රයට ආදේශ කරන්න. ඇලවුස ඍජුස කියන එක තපල ගන්න එපා. ඇලවුස කියන්නේ ඇලේක නීති 4.2 පළවෙනි ගාන.
හරිද? උත්තරේ දාන්න. ඉවරයි කිය ඉන්න බා උත්තරේ දාන්න. ඇතිනේ. ඇති ඇති. මම ඒ හදලා වෙන්නන්නම්. ඒ ඇති. පේපර් ක්ලාස් එකට ඉක්මනට එන්න. theory class ඉවරද? තාම නෑ. මම ඉවර කරාම ඉක්මනට එන්න කියලා. මම පේපර් ක්ලාස් එක විනාඩි 5-10ක් කලින් ඉවර කරනවා. උදේ හෙට උදේ මට උදේ 9 8 ඉඳලා රෑ 12 වෙනකන්. අනිද්දාත් උදේ 8 ඉඳලා රෑ 12 වෙනකන් පන්ති. ඒත් කමන්නේ අමාරු මැඩි අර ප්‍රොජෙක්ටර් එකක් ගන්නවානේ ප්‍රොජෙක්ටර් එක යවුවට පස්සේ හරි අමාරුයි ඉන්න. පැය පහක් ප්‍රොජෙක්ටර් එක ඉස්සරහා ඉන්නවා. හෙට අන්තිම දවස කාගේද ඔයාලගේ සීනියර් බැච් එකේ ඔයාලට තව මාස 10යි. ඔයාලට මාස 10කින් 9කින් 10 පුතෙන්ද 9. සෑහෙන ආසන්න වෙලා ඉන්නේ ආධාරක දැන් ආනේ වක්‍ර පෘෂ්ඨ 5R වෙන්නේ පළවෙනි එකේ ගන්න ති නැයි එච්චර වෙලා ගියේ 22ට 7 ගුණ කිරීම R අරය 14යි L 20යි දෙකයි 22 ඒවා දෙකක් 44යි 44 ඒවා 20ක් 880යි වර්ග සෙන්ටිමීටර ඔච්චරයි ඇලවුස විතරයි ටක්කාල දෙවෙනි ගානත් අද අවුල් නම් කියන්නේ එක දිගට තමයි එක දිගට ඒකනේ කේස් එක හිතන්නකො පැය කීයද 12යි 16 පැය 16ක් එක දිගට උගන්වනවා කියන එක ඉගෙන ගන්න එක කොච්චර අමාරුද නේ පැය 16ක් හරි දෙවෙනි ගාන
හරිද? ඇති. පුතේ ආධාරකය 7යි. දැන් මේක ලඝු වගේ නෑනේ නේ පොඩ්ඩක් ජොලිනේ. ඒ තමයි. ආධාරකය 7යි ලම්බ උස 24යි. ආධාරකය දැන් මේ පයිතගරස් දාන්න කියලා දිනේ ලම්බ උස අරය 7යි මෙයා 24යි. L උස මෙයා අහන්නේ පයිතගරස් L වර්ගයේ සමානයි 24 වර්ගයේ ධන 7 වර්ගය. 24 වර්ගයේ 570යි 7 වර්ගයේ 49යි 625යි. L වර්ගයේ L කියන්නේ 625 වර්ගමූලය කියන්නේ 25යි. කොහොමද ආවේ බලන්න. වක්‍ර පෘෂ්ඨකෝණයේ වර්ගඵලය දැන් මෙයා දන්නවනේ 5RL ගෙන් එන්නේ 22 යට 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 25. 25 ඒවා 22ක් 550යි වර්ග සෙන්ටිමීටර. හරි. අනිත් ගානට යන්න බෑද? අනිත් ගානට යන ලබන සතිය මේ පාඩම ඉවර වෙනවා ඊළඟ පාඩම පටන් ගන්නවා. හරිද? ලබන සතිය මේ පාඩම ඉවර වෙනවා ඊළඟ පාඩම පටන් ගන්නවා.